समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ ප්‍රඥා නාලිකාව තුළින් ලෝකයේ පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනයක් ශ්‍රවණය කරන්නට. ඒ ධර්ම දානමය පින්කම දායකත්වයේ ගත්තේ මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මහතා සහ සුමංගලිකා ධර්මදාස මැතිණිය විසින් 50 වෙනි විවාහ සංවත්සරය නිමිති කරගෙන මෙම ධර්ම දානය සඳහා දායකත්වය දරා තිනවා. අරමුණ දායකත්වයේ දරූ දෙපළගේ දෙමව්පියන් වන අභාවප්‍රාප්ත කේ.එන්.ඕ ජෝන් අප්පුහාමි මහතා, මේරි නෝනා වික්‍රමාරච්චි මැතිණිය සහ එම්.ඩී බණ්ඩා මහතා, සීතා කුමාරි හාමි, මහදිවුල්වැව මැතිණියටද, ලලිතා දේවී හේරත් ගුණරත්න සොහොයුරියටද, කේ.එන්.ඕ සරත් චන්ද්‍රදාස සොහොයුරා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලුම නෑදෑ හිතවතුන් සහ ගුරුවර ගුරුවරියන් හටද මේ පින් අනුමෝදන් වේවා. මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින තම පවුල්වල සෑම සහ නෑදෑ හිතවතුන් සියලු දෙනා නිදුක් නිරෝගී වේවා. මේ පින් බලෙන් ඒ සැමටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එසේම බබලාගම නාගලෙන් විහාරාධිපති ස්වාමින් වහන්සේද, පූජ්‍ය පල්කුඹුරේ චන්දිම ස්වාමින් වහන්සේද, අද ධර්මදේශනය පවත්වන පූජනීය තපෝවණී අරියද ස්වාමින් වහන්සේද ඇතුළු සද්ධර්ම ලොවට බෙදා දෙන සියලු භික්ෂුන් වහන්සේලා නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබ උන්වහන්සේලා පතන බෝධියකින් උතුම් වූ නිවන් සුවයටපත් වේවා. ලක්කසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාවන් ඇතුවයි ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය මාතෘකාවකුත් එවලා තියෙනවා. සාර්ථක ලෞකික ජීවිතය ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම. ඔව්. ජීවිතයේ ඉඳගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න පුළුවන්. මොකද මේකේ ලෞකික පැත්ත, ලෝකෝත්තර පැත්ත කියලා දෙකක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ලෞකික පැත්තත් වඩන්න පුළුවන්, ලෝකෝත්තර පැත්තත් වඩන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ලෞකික ප්‍රඥා, ලෝකෝත්තර ප්‍රඥා, ලෞකික කල්පනාවන්, ලෝකෝත්තර කල්පනාවන්, සම්මා සංකප්ප. ඉතින් මේ ආදි වශයෙන් ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් වඩන්න පුළුවන්. දර ගිහි ජීවිතයේදී මම කියන්නේ මේ සාර්ථක ලෞකික ජීවිතය ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔව්. දැන් උදාහරණයකට ගන්න පුළුවන් අපට බන්දුල මල්ලිකා. ඒතර බන්දුල මල්ලිකා කියන්නේ සෝවාන් වෙච්ච කාන්තාවක්. ඒතර සෝවාන් වෙච්ච කාන්තාව දරුවෝ 32යි. දරුවෝ 32ක් හම්බුණා. නිවුණු වශයෙන්ම 16 වතාවක්. ඒතර ලෞකික ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒතර සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකෙන් නියත වශයෙන්ම මොකද චුල්ලසෝතාපන්න වෙච්ච කෙනෙක් කවදාවත් පන්සිල් කැඩෙන්නේ නැහැ. චුල්ලසෝතාපන්න වුණා. යනියත වශයෙන්ම අරියකාන්ත සීලයෙන් යුක්තයි.
අරියකාන්ත සීලයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ පංචශීලය. තර පංචශීලය ලෞකික ජීවිතයේ ඕන කෙනෙකුට වඩන් ආරක්ෂා කරගන්න පුළුවන්. තර ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එතකොට සෝවාන් කියන්නේ ලෝකෝත්තර පැත්ත වඩලා හැබැයි ලෞකික ජීවිතයක් ගත කරනවා. අනිත් එක විසාකාව. අවුරුදු 7 දී සෝවාන්. තව ලෞකික ජීවිතයක් ගත කරා. දරුවෝ 20ක් හම්බුණා. ගැහණු දරුවෝ 10යි, පිරිමි දරුවෝ 10යි. තර අනිත් එක්කෙනා තව කෙනෙක් ගත්තොත් අර කුක්කුට මිත්ත වැඩි කාන්තාව. එයා සෝවාන්. නමුත් ගෙදර වැඩ කරන ඒ සේවකයා තෙක්ක දීග ගියේ. වැද්දෙක්. තර වැඩි ජීවිතයක් ගත කරේ. නමුත් චල සෝතාපන්නයි. බහුද සාර්ථක ජීවිතයක් ගත කළා. සෝවාන්ච්ච පුච්චරේ කවදාවත් දුෂ්චරිතය යෙදෙන්නේ නැහැ. මේ ලෞකික ජීවිත ගත කරපු බවට හොඳ සාධක තියෙනවා. එහෙනම් ලෞකික ජීවිතය ගත කරනකොට අපි දැන් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දසවස්තුක සම්මාදිට්ඨි කියලා එකක් තියෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා එකක් තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨි කියලා තවත් එකක් තියෙනවා. චතුස්සත්‍ය සම්මාදිට්ඨි කියලා තවත් එකක් තියෙනවා. ඉතින් මේ හතරම ලෞකික ජීවිතේ වඩලා තියෙනවානේ. ඔය චතුස්සත්‍ය අවබෝධ කරගෙන චුල්ලසෝතාපන්න කෙනෙක්. තර බන්දුල මල්ලිකා විසාකාව කුක්කුට මිත්තාදී එයාලා බලපුවාම එහෙනම් නිවැරදිව සම්මාදිට්ඨියට ඇවිල්ලා තියෙනවා. මේ ලෞකික ජීවිතයක් ගත කරේ. ඒතොර එහෙනම් ඒගොල්ලන්ට දසවස්තුක සම්මාදිට්ඨිය තිබිලා තියෙනවා. ඒ වගේම කම්මස්සකතා සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. මේ ඔක්කොම තිබිලා තියෙනවා. එහෙනම් ඒ බැරි ලෞකික ජීවිතය. ඒතොර ලෞකික ජීවිතය මේක අහන්නේ සාර්ථකව. ඔව් සාර්ථකව ගත කරන්න පුළුවන්. ඒ කොහොමද? මහත්යත් පන්සිල් කඩන්නේ නැත්තම් නෝනත් පන්සිල් කඩන්නේ නැත්තම් ඒ ජීවිතය අතිශය සාර්ථකයි. ආයෙක බලන්න දෙයක් නැහැ. හොයන්න දෙයක්වත් නැහැ. ඇයි? මහත් ස්වාමියාත් සතු මරන්නේ, හොරකම් කරන්නේ, ලාමක සේවනයන් කරන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, පරුස වචන කියන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. නෝනත් ඒ ආකාරයමයි. ඒ විදියටම පිළිපදිනවා. ඒතර සතු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයන්නේ, බොරු කියන්නේ, කේලාම් කියන්නේ, පරුෂ වචන කියන්නේ, වැඩකට නැති වචන කතා කරන්නේ, මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්නේ, ස්වාමියා සහ ස්වාමි දියණිය. බලන්නකො කවදාවත් වැරද්දක් වෙයිද කියලා. කිසි දවසක වැරද්දක් වෙන්නේ නැහැ. ආයි. කවදාවත් ආරවුලක් ඇති වෙන්නෙත් නැහැ. රණ්ඩු සරුවල් වෙන්නෙත් නැහැ. ගහ බැන ගැනීම වෙන්නෙත් නැහැ. කිසි දෙයක් නැහැ. ඒ ආර්යකාන්ත සීලය කිව්වේ ඒකයි. ආර්යකාන්ත සීලෙන් යුක්ත අයෙක් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් යා නියතම ඊ타ත්ම නිවැරදි ආකාරයට සාර්ථකව ලෞකික ජීවිතයක් ගත කරනවා. ආර්යකාන්ත සීලෙන් යුක්තන. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් බලමු. දසවස්තුක සම්මාදිට්ඨිය. දැන් මොකක්ද? දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ යම් කිසි කෙනෙක් තුනුරුවන් කෙරෙහි නිවැරදි විශ්වාසයක්. කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, මහා සංඝරත්නයේ කෙරෙහි තුනුරුවන් කෙරෙහි නිවැරදි විශ්වාසයක්, අචල විශ්වාසයක් ඇති කරගත්තොත් ඒක දසවස්තුක සම්මාදිට්ඨිය විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්න නම් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් පිළිබඳව අපි ටිකක් පරීක්ෂා කරන්න ඕනේ. මොකද විශ්වාස කරන්න නම් ඒ පුච්චලයා පිළිබඳව තියෙන ගුණ නුවණ දෙක අපි හොයලා බලන්න ඕනේ. නිවැරදි ආකාරයෙන් තියෙනවද? තිබ්බද? එවැනි පුච්චලෙත්. ඒ තුල තමයි අපි පැහැදෙන්නේ. අපි දන්නවා නවරහාදී බුදු ගුණ. නවයකින් දේශනා කරාට මේ නවේ ජීවිත තියනකම් විස්තර කළා. අවුරුදු 100ක් එක දිගට විස්තර කළත්
බුදු ගුණ කියලා ඉවර කරන්න බෑ. කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් ගුණයක්. මව්වරු කෝටියක් පියවරු කෝටියක්. ගේ එකම පුතු නම් ඒ පුතාට තියෙන යම් සෙනෙහසක් ඇල්මක් කරුණාවක් මෛත්‍රියක් ඇත. ඊට වඩා මෛත්‍රියක් කරුණාවක් බුදුරජාණන් වහන්සේගේ සිත තුළ තියෙනවා. ඒ ගුණයට වඩා උද ශ්‍රේෂ්ඨ ගුණයක්. කිසිම කෙනෙක් එක්ක දේශයක් නැහැ. කිසිම දෙයක් පිළිබඳව ආසාවක් නැහැ. ඇල්මක් නැහැ. තෘෂ්ණාවක් නැහැ. ඒ චරිතය ගැන පොඩක් අපි හොයලා බැලුවොත් අපිට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පාරමිතා පුරණ කාලේ මොන ආකාරයෙන්ද ඒ දස පාරමිතා 30 ආකාරයට පිරුවේ කියලා. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ පුච්චල මොනතරම් ශ්‍රේෂ්ඨ පුච්චලේද. ඒ තුළ පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම ඇති කරගන්න පුළුවන් ලෞකික ජීවිතේදී. මහාන වෙන්න ඕනේ. ලෞකික ජීවිතය ගත කරමින් පුළුවන් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. තොර ඒක විස්තර වෙන්නේ ආසේ තරු වලට වඩා ඇස් දන් දුන්න බව. පෘථිවියේ පස් වලට වඩා ශරීරයේ මස් දන් දුන්න බව. මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්න බව. මහා මේරු පර්වතයට වඩා හිස් දන් දුන්න බව. සංසාරේ. එහෙම පුච්චරෙක් කොහෙද ඉන්නේ ලෝකේ? අනිත් එක අරහං කියනකොටම අරහං කියන්නේ ඇයි? අරහං කියන්නේ කිසිම සිත අපිරිසිදු කරන, සිත කිලිටි කරන සිතවිල්ලක් තථාගතයන් වහන්සේගේ සිත තුළ නැහැ. ආසාවල් නැහැ. තරහ නැහැ. මෝහයක් නැහැ. මුලා කරන්න බෑ බුදුරජාණන් වහන්සේ කිසි කෙනෙකුට. මෝහයක් නැහැ. මාන්නයක් නැහැ. රජ සැප වින්ද රජ පවුලකින් ආවේ විශාල සම්පත්තියක් චතුරාංගනී සේනාවක් එන කිසිම දවසක මානයක් තිබෙන්නේ නැහැ. ලෞකික ජීවිත ගත කරන සමහරක් දෙනාට බොහොම මේ සුළු දෙයක් තියෙන ඒකෙත් මානෙ පෙන්වනවා. බොහොම සුළු දෙයක්. ඒතර මහා විශාල රජ පරම්පරාවක් ශාක්‍ය වංශය. ඒතර එදා ඉන්දියාවේ තිබේ ඉහළම වංශය. ඉතින් කවදාවත් මානයක් පෙන්වන්නේ නැහැ නේ. කබලාරන් අහිංසක දුප්පත් අසරණ මිනිස්සයාගේ ගේ දොර කොට හිටගත්තානේ පාත්‍රය අරගෙන. මානයක් තිබ්බද? නැහැ. අපට ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඒ ඥානයන් අපේ ගුණයන් හා ඥානයන් අතර වෙනස. අන්න එතකොට අපි මේ පුච්චලය කරේ පහදිනවා. ඒ පැහැදීම දසවස්තුක සම්මාදිට්ඨිය. තථාගතයන් වහන්සේ කරේ යම් කෙනෙක් නිවැරදිව පහදිනවා නම් එහෙනම් අපේ සිත කෙලෙසෙනවා, අපිරිසිදු වෙනවා, දූෂ්‍ය වෙනවා. විවිධ සිතුවිලි වලින් නිරන්තරයෙන් අකුසලයට බර වෙන්නේ. කුසලයට හරවන්න ඕනේ දැඩි වෙහෙසක් ගන්න ඕනේ, දැඩි වෑයමක් ගන්න ඕනේ. උත්සාහයක් ගන්න ඕනේ කුසලයට හරව ගන්න සිත. ලෝකේ වැඩි දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බාහිර දෙයක් අරන් Taman සතු කරගන්න සාක්කුවේ දාගන්න. සාක්කුවෙන් අරන් බාහිරට දෙන්න සිත් නැමෙන්නේ බොහොම සුළු පිරිසකට. නමුත් බුදුරජාණන් වහන්සේ දරුවන් දන් දුන්නා. ස්වාමි දියණිය දන් දුන්නා. භාණ්ඩාගාර ඇරලා ගෙනියන්න කිව්ව ඕන කෙනෙක් ඕන දෙයක්. කවුද එහෙම දෙන්නේ? මේ ආකාරයෙන් පාරමිතා සාන්ති පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, වීරිය පාරමිතාව, දාන පාරමිතාව, සීල පාරමිතාව. ඉතින් මේ ආදි වශයෙන් මේ සියලු පාරමිතාවන් සංසාරේ අනන්ත අප්‍රමාණ තර තිරිසන් ආත්ම භව ලැබලත් ඒත් දන් දුන්නා. ඒත් දුන්නා. අන් අයගේ පරාර්ථකාමී. අන් අයගේ යහපත පිණිස ඒ තිරිසන් ආත්ම භවවලත් ගත කළේ අන් අයගේ යහපත පිණිස. ඒ වගේ පුච්චරෙක් ලෝකෙක් කොහෙද ඉන්නේ? අන්න පහදිනවා අපි. ඒරෝ ඥානයන් බලනවා. බුදුරජාණන් වහන්සේගේ ඥානය. කාටද සම කරන්න පුළුවන්? ගොඩක් වනේ මේ පටිච්ච සමුප්පාදයේම පිළිබඳව පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් මේ තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක්, මේ තරම් අගනා මනා නිවැරදි ධර්මයක් දේශනා කරන්න මොනතරම් ඥානයක් තියෙන්න ඕනේ. තමන්ගේම නුවණින් අවබෝධ කරගන්න. කාගේවත් උදව්වක් නැතුව, උපකාරයක් නැතුව, ගුරුහරුකම් නැතුව තමන්ගේම නුවණින් අවබෝධ කරගන්න. දැන් ප ဋ ාණය ගත්තොත් සුවිසි ආකාර ප ဋ ාණය. මම දේශනා කරන්නවත් ලේසි නේක.
පොත් බලාගෙනවත් දේශනා කරන්න ලැස්ති නෑ. ඒ තරම් ගැඹීරයි. ඒ තරම් ගැඹීරයි. හේතුපච්චය, ආරම්මනපච්චය, අධිපතිපච්චය, අනන්තරපච්චය, සමනන්තරපච්චය, සාජාතපච්චය, අඤ්ඤමඤ්ඤපච්චය, නිස්සරේපච්චය මේ ප්‍රත්‍ය වෙන ආකාරය දේශනා කරපු ඒ හැටි හිතා ගන්න අමාරුයි. මොනතරම් ඥානයක් තියෙන්න ඕනේද? තර චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන මේ සූක්ෂම වශයෙන් බෙදලා පෙන්වන්නේ. කර්මය හා පුනර්භවය, නාම රූපවල ක්‍රියාකාරීත්වය මේවා බෙදලා බලපුවාම තේරෙනවා යම් කෙනෙකුට මොනතරම් විශිෂ්ට ඥානයක් ඕනේද මේවා තමන්ගේ නුවණින් අවබෝධ කරගන්න කියලා. අනේ එකයි කියන්නේ ධර්මයේ ගැන පොඩක් පරීක්ෂා කෙරුවොත්, ତොර ධර්මයේ පිළිබඳවත් පහදිනවා. ඒක මේ ලෝකෙට දායාද කරපු බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදෙනවා. ඒක දස වස්තුක සම්මාදිටි. ඒක අරගෙන එන මහා සංඝරත්නය කෙරෙහි පිරිනිවන් පාලත් අදට සම්බුද්ධ ශාසනය අරගෙන එන්නේ, කර තියාගෙන එන්නේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය කෙරෙහි පහදිනවා. ඉතින් තුනුරුවන් කෙරෙහි පහදිනවා කියන්නේ අන දස වස්තුක සම්මාදිටි. ඒ වගේම මව්පියන්ට සැලකීමේ විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා. තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අරුණාම මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම දෙන්න අම්මයි තාත්තයි. ඉතින් අම්මටයි තාත්තටයි යම් කිසි කෙනෙක් සලකන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේක වසල සූත්‍රයේ දේශනා කර වසලේ කෙටියට. වසලේ කියන්නේ නැහැදිච්ච එකෙක්. නෑ. අන්න මවට පියාට සැලකීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නවා. ආගන්තුක පුච්චලයන්ට සැලකීමේ විපාක තියෙනවා කියලා පිළිගන්නවා. ඒ වගේම සිල්වත් පුච්චලයන්ට ආර්ය පහන්සේලාට සැලකීම උපස්ථාන කිරීම, ඒ ප්‍රත්‍ය පහසුකම් සැපයීම, ඒකේ විපාකයක් තියෙන බව පිළිගන්නවා. ඒ වගේම පෙර භවයක් හා අනාගත භවයක් තියෙන බව පිළිගන්නවා. මේ දසවස්තුක සම්මාදිටිය. දෙක සම්මාදිටිය. ඉතින් ලෞකික ජීවිතයේදී ඇති කරගන්න බැරිද? පුළුවන්. ලෞකික ජීවිත. හැබැයි පිළිබඳව පරීක්ෂා කරලා බලලා ඇති කරගන්න. විපාකයක් තියෙනවා. ඒ කොහොමද ඒ විපාකේ තියෙන්නේ? අපි කියමු දානයක් දෙනකොට, යම් දෙයක් පරිත්‍යාග කරනකොට අපේ සිතට ඇති වෙන්න ඕනේ සතුටක්. ඒ දෙන්න කලින් සතුටක් ඇති වෙන්න ඕනේ, දෙන අවස්ථාවේ ඇති වෙන්න ඕනේ, දීලා ඉවර වෙලා සතුට වෙන්න ඕනේ. ඒ සතුට වෙන්න තියෙන්නේ ඒ අවස්ථාවේ ඇති වෙච්ච සිත පිළිබඳව හිතලා. මට ඇත්ත වශයෙන්ම දෙන්නමද සිත ඇති උනේ. එහෙම නැත්නම් යම් දෙයක් බලාපොරොත්තුවද මම දුන්නේ. මගේ සිත හැසිරුනේ තවත් දෙයක් අපේක්ෂා කරලාද? එහෙම නැත්නම් මට දීමේ චේතනාවෙන්ද මගේ සිත හැසිරුනේ. යම් දෙයක් බලාපොරොත්තුව නම් ඒ දීමේ චේතනාව ඒක කුසලයක් වෙන්නේ. එතන ලෝභය තියෙන්නේ. ලෝභයෙන් තොරව දෙන්න ඕනේ දෙනකොට. ඒ කියන මුත්ත චාගෝ පයතපානි. අතින් අතහැරියා වගේම සිතින් අතහරින්න ඕනේ. ඒ අවස්ථාවේ දෙන අවස්ථාවේ දෙන්න කලින් දීලා ඉවර වෙලා සිත හැසිරෙන ආකාරයයි හොයන්න ඕනේ. අන්න එතකොට තේරෙනවා. සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ සතුට තමයි පින කියලා කියන්නේ. එයි. අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුට. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරෙත් ඒක නැසෙන්නේ නැහැ කියලා. මොකක්ද? සතුට. කොහොමද? අර දෙන අවස්ථාවේ සිත හැසිරුණු ආකාරය. ඒතර දෙන්න කලින් දෙන අවස්ථාවේ දීලා ඉවර වෙලා. ඒ තුන් තැනම සිතේ සතුටක් නම් ඇති උනේ. ඒකට කියන්නේ අනුගාමික නිධාන. එහෙම නැත්නම් අර්ථ සාධක ජවන්. අර්ථ සාධක. අපි දන්න අර්ථ සාධකය කියලා කියන්නේ 55 60 විශ්‍රාම ගියාම ඒක බැංකුවෙන් ටික අරගෙන සුවසේ ජීවත් වෙන්න තැන්පත් කරන එකක්. අර්ථ සාධකය කියන්නේ. ජවන් කියන්නේ එසිට ජවන් සිත්. එසිට සතුට සහගතයි. ඒ සතුට සහගත සිත් පසුව ගන්න දැන් අරන් තිබ්බා. කොහෙද අරන් තිබ්බේ? අර දෙන්න කලින් දෙන අවස්ථාවේ දීලා ඉවර වෙලා. ලැබපු සතුට. ඒකයි අනුගාමික නිදාන කියන්නේ. තැන්පත් කරා. මතුවට ගන්න.
ඒකයි නැසෙන්නේ නැහැ කිව්වේ බුදුරජාන් වහන්සේ. කප්පානි සත සහස්සානි සංගේ දින්නම් නැනස්සති. කල්ප දසදහස් ගාණක් ගෙවිලා ගියත් ඒ සතුට සොම්නස නැසෙන්නේ විනාශ වෙන්නේ. අන්න යම් කිසි කෙනෙක් නිවැරදිව හිතනවා, නිවැරදිව කල්පනා කරනවා ලෞකික ජීවිතේදී. අන්න සම්මාදිට්ඨි. ඒතර ජීවිතේ ලෞකිකයි ගත කරන්නේ. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නේ සම්මාදිට්ඨිය. නිවැරදිව. එනම් පෙර භවයක් තියෙනවා, අනාගත භවයක් තියෙනවා කියන්නේ. ඉතින් මෙන්න මේ කරුණු අපි දන්නවා යම් කිසි පුච්චරයකට ගී ජීවිතේ තමන්ගේ සිත තුළ ඇතුල් කරගන්න පුළුවන්, ගොඩනගා ගන්න පුළුවන්. ඒවා වර්ධනය කරගන්න පුළුවන් නිවැරදි ආකාරයට. ඒක දස වස්තුක සම්මාදිට්ඨිය. අනිත් එක තමයි කම්මස්සකත සම්මාදිට්ඨිය. කර්මයට අනුව. කර්මයට අනුවයි විපාක. දෙක අපට සමාජයේ දිහා බලපාම දැසින් බලලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි දැසින් බලලා තේරුම් ගන්න තියෙන්නේ විපාක විදින ආකාරයයි කර්මය දැසින් දකින්න බෑ. කර්මය මනසට ගෝචර වෙන එකක්. ତර කර්මය මනසට ගෝචර කරගන්නේ කොහොමද? විපාකය ඇහෙන් දැකලා. දැන් විපාකය ඇහෙන් දැකිනවා කර්මය ගෝචර කරගන්න මනසට. දැන් ඒකට තමයි අන්ධ පුච්චලේ ලෝකේ ඉන්නේ. උප්පත්තියම අන්ධ. උප්පත්තියම බිහිරි. උප්පත්තියම ගොළු. උප්පත්තියම අංග විකල. උප්පත්තියම මන්ද බුද්ධික. මේ ආදී වශයෙන් ඉන්නවා. ඒ වගේම සුළු ආයශයක් ගෙවලා මරණයටපත් වෙනවා. කෙටි ආයශයක් ගෙවලා. දින කීපයක්, සතියක්, සති කීපයක්, මාසයක්, මාස කීපයක්. ඒ ආදී වශයෙන් ගෙවලා මරණයටපත් වෙනවා. මනුෂ්‍ය ජීවිතේ පරමායුෂ වශයෙන් හැඳුන්වනොත් අවුරුදු 100ක් 80ක් ජීවත් වෙන අයත් ඉන්නවා. දැන් කම්මස්සකත සම්මාදිට්ඨි කියන එක එතකොට ඒ පුච්චලයන්ගේ ස්වභාවයන් අනුව කර්මය මනසින් දකින්න ඕනේ. ඒ ස්වභාවයන් දකින්නේ ඇහෙන්. ඒක ඇහෙන් දකින්න පුළුවන් ඒ විපාකයයි. විපාකය ඇහෙන් දකින්න පුළුවන්. හැබැයි විපාකයට හේතුව ඇහෙන් දකින්න බෑ. ඒක දකින්නේ මනසින්. අන්න එහෙනම් අපි කම්මස්සකත සම්මාදිට්ඨිය. ඒතර අපි දන්නවා මහා පාරේ සිංගමින් යන පුච්චල අනන්ත අප්‍රමාණ ඉන්නවා. නමුත් මුදල් ලක්ෂ ගණන් දවසට වියදම් කරන්න පුළුවන් අය ලෝකේ ඉන්නවා. වියදම් කරනවා. විසි කරනවා සල්ලි. සුරසප විඳිනවා. අන්ත දුක් විඳිනවා. දැන් මේ සෑම දෙයක් ගැනම ඇහෙන් දකින්න පුළුවන් ඒවා. හැබැයි ඔකේ හේතුව කර්මය මනසින් දකින්න ඕනේ. හේතුව කර්මයයි. ඒක දකින්න තියෙන්නේ මනසින්. එහෙනම් අපි ඇහැ දකින්න ඕනේ කර්මයේ ඵලයක් හැටියට. යම් කිසි කෙනෙකුට ඇහැ පේනවා නම් ඒක කර්මයේ ඵලයක් විසක් වෙන එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි අන්ධ දෙමව්පියන්ගේ දරුවට ඇස් පේනවා. ගොළු බිහිරි දෙමව්පියන්ගේ දරුවා කතා කරනවා. කන් ඇහෙනවා. එහෙනම් ඥාන කියලා විශ්වාස කෙරුවොත් ඒ විශ්වාසය අයින් කරන්න වෙනවා. විශ්වාස කරන්න බෑ. අම්මයි තාත්තයි අතපය හිස කඳ ශරීරය සම්පූර්ණව තියෙනවා. ඒවා නිවැරදිව ක්‍රියාත්මක වෙනවා දරුවා අංග විකලයි. අම්මයි තාත්තයි බුද්ධිමත් ඥානවන්තයි දරුවා මන්ද බුද්ධිකයි. දැන් බලන්න. ඥාන කම්මස්සකත සම්මාදිට්ඨිය. එතකොට එහෙනම් ඥාන දෙමව්පියන්ගේ එක එකක්. එක කොටසක් විතරයි. මේ ජීවිතේ එක කොටසක් විතරයි. ඒක සර්ව සම්පූර්ණ ඥාන නෙමෙයි. එහෙනම් වෙන දෙයක් තියෙනවා මෙතන. අන්න ඒක දර්ශනය වීම කම්මස්සකත සම්මාදිට්ඨියයි. කර්මයට අනුකූලවයි. ඒක තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා. තථාගතයන් වහන්සේ දේශනා කළාටම නෙමෙයි අපට ලෝකයේ දිහා බලලා එහෙන් බලලා තේරුම් ගන්න පුළුවන් විපාක. මනසින්
බලලා තේරුම් ගන්න ඕනේ හේතුව. ඒ විපාකයට හේතුව. අන්න එතකොට ලෞකික ජීවිතය තුළ කම්මස්සකත සම්මාදිට්ඨිය එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇස්ස පුරාණ කර්මයක්. පුරාණ කර්මයක් හැටියට. ඒ නිසා තමයි අන්ධ දෙමව්පියන්ගේ දරුවන්ට ඇස් පේන්නේ. පුරාණ කර්මයක් නිසා. ඒතර අන්ධ දෙමව්පියෝ කර්මය කරලා තියෙනවා ඒ දැස් වලින් ඊගාව භවයේ ලෝකේ ලස්සන බලන්න බැරි වෙන්න ඒගොල්ලෝ කර්ම කරගත්තා. හැබැයි දරුවා ඒ කර්ම කරලා නැහැ. දරුවා ඒගොල්ලන්ගේ ඥාන වශයෙන් ඥානවල සම්බන්ධයක් වශයෙන් දරුවා මේ ලෝකෙට ආවට දරුවා අර ඇහැ පිළිබඳව කර්මයක් කරලා නැහැ. අකුසල කර්මයක්. එයා කුසල කර්මයක් කරලා තියෙනවා. ඒ නිසා එයා ආවා ඇස්වල පෙනීම ලබාගෙන. දෙකයි අපි කිව්වේ. එතකොට Tamanට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ එහෙනම් දෙමව්පියන්ගේ සම්බන්ධයක් තියෙන එක පැත්තකින්. එක පැත්තක් විතරයි. හැම දෙයකටම දෙමව්පියන්ගේ සම්බන්ධයක් නැහැ. කර්මයේ සම්බන්ධයි කියන එක. අම්මයි තාත්තයි අවුරුදු අපි කියමු 35යි 40යි වයස. ඒ අම්මටයි තාත්තටයි උපදින දරුවා සතියෙන් මැරෙනවා. ඒතකොට ඒ අම්මයි තාත්තයි දීර්ඝායුෂ බැලුවොත් ඒ අම්මයි තාත්තයි අවුරුදු 70ක් 80ක් 90ක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දෙන්න විවාහ වෙලා ඉස්සෙල්ලා දරුවා සුමානෙන් මැරුණා. ඒතකොට ඥාන නම් එහෙම වෙන්න බෑනේ. ඇයි එහෙම වෙන්නේ? අන්න දකින්න. එතකොට ඒ දෙමව්පියෝ දෙන්න ඒ ප්‍රාණඝාත අකුසලය කරලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ දීර්ඝායුෂ ලබන්නට සුදුසුකම් ඇතිව ඇවිල්ලා තියෙනවා. දීර්ඝායුෂ විඳින්න. අර ඒගොල්ලන්ට ආපු දරුවා එයා ප්‍රාණඝාත අකුසලයක් කරලා තියෙනවා. ඒක ප්‍රතිඵලය භුක්ති විඳින්න එයා වර්තමාන භවයට ආව අර දෙමව්පියන්ගේ ඥානවල සම්බන්ධතාවයක් එක්ක හැබැයි ඉන්න බෑ. දැන් මෙතනදී තවත් ගැටලුවක් තියෙනවා. දැන් එවැනි මරණයක් සිද්ධ වුණාම ඒ අම්මටයි තාත්තටයි ලොකු මානසික පීඩනයක් එනවා. ලොකු මානසිකව විඳවන. ඒ මානසිකව විඳවන විඳීම ජීවිත කාලයටම තියෙනවා. මතක් වෙන සෑම මොහොතකම අනේ අපේ පළමු දරුවා සතියෙන් මලා. අපේ දෙවෙනි දරුවා නැත්නම් පළවෙනි දරුවා හොඳයි දෙවෙනි දරුවා අවුරුදු 5න් මලානේ. ඒ මරණය ජීවිතේ තියෙනකම් විඳින්න වෙනවා ඒ සිත් වේදනාව. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි යම් කිසි කෙනෙක් යම් ප්‍රාණඝාතයක් තවත් කෙනෙක් ඝාතනය කරාම සමහර අය ඒ ක්‍රියාව හොඳයි කියලා අනුමත කරනවා. එයා අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. එයා සමාජයට වැඩදායි පුච්චලෙක් නෙමෙයි. එයා සමාජයට කරදරයක් වෙන්න පුළුවන්. ගමට කරදරයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රාණඝාතය නම් ප්‍රාණඝාතයමයි. එයා ඒ කරන කර්මවල ප්‍රතිඵල එයා භුක්ති විඳී. Taman එක අනුමත කරොත් ඔය පුච්චලා මැරිච් එක මරපු එකම තමයි හොඳ. දැන් එහෙම හිතනවා සමහර අය. කියනවා. ඔක සමාජයට ඇති වැඩක් නෑ, ගමටත් වැඩක් නෑ. මහා කරදරයක්. දැන් එහෙම අනුමත කරනවා. ඒ අයලට තමයි අර මානසික පීඩනය එන්නේ ජීවිතේ තියෙනකන්. මරණය අනුමත කළා. ඝාතනය අනුමත කළා. ඒතර ඝාතනය කරපු කෙනා අඩු වයසෙන් යනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. එහෙනම් අසයිති පුරාණ කර්මයට. ඒක තමයි යම් කිසි කෙනෙක්ගේ තරුණ වයසේදී දැස අන්ධ වෙනවා. සමහර කෙනෙකුට දැස් ජීවිතයේ තියෙනකම්ම ආයුෂ සම්පූර්ණ ගෙවෙනකම්ම දැස් වලින් හොඳට පෙනීම ලැබෙනවා. දැන් එහෙනම් දෙආකාරයක් තියෙනවා. ඒතොර දෙආකාරය මොකද? පෙර භවයේ කරගත් අකුසල කර්මයේ ප්‍රතිඵල වර්තමාන භවයේ ඒ කරපු වයස් සීමාවේදී එනවා. ඒ වයස් සීමාවේදී එන්නේ. ඒ චේතනාව අතිශය ප්‍රබල නම් බලවත් නම් උප්පත්තියේ ඉඳලා මන්දයි. උප්පත්තියේ ඉඳලා මන්දයි. ඒතර අර අම්මයි තාත්තයි උප්පත්තියේ ඉඳලා මන්දයි. දස්තර මාතේ කියන සනීප කරන්න බෑ. ඇස් බද්ධ කරන්නත් බෑ මේක. මේ සියලුම ස්නායු මැරිලා. ඒවා විනාශ වෙලා තියෙන්නේ කියලා. ඒතර ස්නායු කියලා දෙයක්වත් නැහැ. සතර මහා ධාතුන්ගේ විකෘතියක්. ඇසට සම්බන්ධ
ඇස කියලා අපි කතා කරන ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිය උප්පත්තියෙන්ම ඇවිල්ලා. හැබැයි අම්මටයි තාත්තටයි නෑ. නැත්නම් අම්මයි තාත්තයි ඒ ස්වභාවය. එහෙනම් අනේ යම් කිසි කෙනෙක් දකිනවා අනිවැරදි ආකාරයට කර්මයට අනුරූපව. එක්කෙනෙක් සිඟමනේ යන්නේ. කෙනෙක් අතිශය සුඛෝපභෝගී ජීවිත. ඇස ප්‍රිය කරන වර්ණ, ඇස ප්‍රිය කරන දර්ශන, කන ප්‍රිය කරන මිහිරි ශබ්ද, නාසය ප්‍රිය කරන මිහිරි සුගන්ධයන්, දිව ප්‍රිය කරන අති ප්‍රණීත රස, කය ප්‍රිය කරන සුවපහසු ස්පර්ශ, ඒ තුළින් ලබන මානසින්ගාන අරමුණු අතිශය ප්‍රණීතයි. ඒ තමයි සුවපහසු ජීවිතය ඒ සමාජයේම නැත්තම් ලෝකයේ ඉහළින් වැජබෙනවා කියලා කියන්නේ. ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මයන් ඒවා ප්‍රණීත ආකාරයට ලැබෙනවා නම් අන්‍යලා සුවසේ ජීවත් වෙන අය වශයෙන් හඳුන්වනවා. ඊට හාත්පසින්ම වෙනස් ජීවිත ගත කරන අය ඉන්නවා. දුර්වර්ණ රූප, විකෘති වූ රූප, අවලස්සන රූප එයාගේ ඇසට නිරන්තරයෙන් මුණ ගැහෙනවා. එයාගේ කනට ඇහෙන්නේ නිරන්තරයෙන් ගොරහැඬි හඬවල්. සුමිහිරි හඬක් අහන්න ලැබෙන්නේ. එයාගේ නාසය ප්‍රිය කරනවා හැබැයි ලැබෙන්නේ දුර්ගන්ධයන්. සුගන්ධයන් ප්‍රිය කරන්නේ ලැබෙන්නේ දුර්ගන්ධයන්. එයා ප්‍රිය කරන්නේ ප්‍රණීත රස වුණාට එයාට ලැබෙන රසය නීරසයි. අප්‍රියයි. නමුත් අනුභව කරන්න සිද්ධ වෙනවා. එයා ප්‍රිය කරන්නේ කයෙන් සුවපහසු ස්පර්ශ. නමුත් එයාට ලැබෙන්නේ ගොරෝසු ස්පර්ශ, රළු ස්පර්ශ. නැද්ද ලෝකේ? තේරුම් ගන්න. කම්මස්සගත සම්මාදිට්ඨිය. මේකට තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ. එහෙනම් ඇසයිති කර්මයට. නාසයයිති පුරාණ කර්මයට. දිවයිති පුරාණ කර්මයට. ඇස කන නාසය දිව ශරීරය අයිති පුරාණ කර්මයට. ඒ වගේම හෘද වස්තු අයිති පුරාණ කර්මයක්. ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි සමහර කෙනෙකුට උපත්යෙන්ම හෘද වස්තුව දුර්වලයි. සමහර කෙනෙකුට තරුණ වයසේදී හෘද වස්තුව දුර්වලයි. සමහර කෙනෙකුට කිසිම දුර්වලතාවයක් නැහැ. අවුරුදු 90යි 100ක් ගත කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ හෘද වස්තුවේ. දැන් බලන්නකො මේ පුච්චලිය නැද්ද කියලා. කම්මස්සගත සම්මාදිට්ඨි. අනේ යම් කිසි කෙනෙක් නිවැරදිව මනසට අනුගත කරනවා. ඔව්. සත්‍ය කර්මයට අනුව තමයි සසරේ ගමන් කරන්නේ. සංසාරී ජීවිත. සෑම කෙනෙකුටම පිළිකාවල් හැදෙන්නේ. කැන්සර් පිළිකාවල් සෑම කෙනෙකුටම හැදෙන්නේ. අපේ අපේක්ෂා රෝහලට ගිහිල්ලා බැලුවොත් අවුරුදු 7යි 5යි 6යි 7යි කැන්සර් පිළිකා. එයි. ඒවා නියත වශයෙන්ම කර්ම. නියත වශයෙන්ම කර්ම ඒවා. විකෘති රූප කලාප. ඒ විකෘති කර්මයමයි එන්නේ. කර්මයෙන් ඇවිල්ලා ඒක ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඒ වැඩෙන්නේ කර්මානුරූප රූප කලාප. කර්මයට අනුකූලව රූප කලාප. කර්මයෙන් හදන රූප කලාප. ශරීරයේ සතර මහා ධාතුන්ට හානි කරනවා. අර ප්‍රකෘති තත්ත්වයෙන් ක්‍රියාත්මක වෙන ඒ සතර මහා ධාතුන්ට හානි කරනවා අර කර්මයෙන් නිපදවපු විකෘති වූ රූප කලාප. අපි ක්ෂණයක් පාසා අපේ ශරීරයේ රූප කලාප ඉපද බින්දිනවා. ඒ බින්දින රූප කලාප වෙනුවට චිත්තක්ෂණ 17යි කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් රූප කලාප නිපදවනවා. ତොර අර උප්පත්තියේදී ආව ප්‍රණීත ආකාරයට රූප කලාප එක ප්‍රකෘති ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. නමුත් එන උපපීඩක කර්මයක්. පීඩාවක් සිද්ධ කරන්න කර්මයක් ලෑස්ති වෙලා තියෙනවා. ඒ උපපීඩක කර්මයෙන් නිපදවන රූප කලාප අර වර්තමානයේ ශරීරය තුළ පවතින සතර මහා ධාතුන්ගේ ඒ ප්‍රකෘති தත්ත්වය විකෘති කරනවා. එතකොට තමයි අර gedius චූටි බිබිලක් වගේ ඇවිල්ලා ඒක ක්‍රමක්‍රමයෙන්
මොර ගෙඩියක් වගේ වෙලා ඊට පස්සේ පුංචි දෙහි ගැටයක් වගේ වෙලා ඒ ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඊට පස්සේ කියනවා කැන්සර් එක පිළිකාවක්. ඒක අවුරුදු 5 දී එන්න පුළුවන්, 7 දී එන්න පුළුවන්, 10 දී, 20 දී, 30 දී එන්න පුළුවන්. දැන් එතකොට තේරුම් ගන්න, අවබෝධ කරගන්න මේ කතා කරන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ගැන. කර්මයට අනුකූලවයි සිද්ධ වෙන්නේ මේ කාය ක්‍රියාකාරීත්වය. ඒ වගේම මානසික ක්‍රියාකාරීත්වයත් කර්මයට අනුකූලව තමයි. මානසික ක්‍රියාකාරීත්වයත් කර්මයට අනුකූලව. එයි. මානසික ක්‍රියාකාරීත්වය සතියකට නම් කර්මයෙන් සකස් කරලා දීලා තියෙන සතියෙන් මෙතනින් චුත වෙලා වෙන භවයකට සංක්‍රමණය වෙනවා. සිතේ ප්‍රවෘත්තිය. දැන් සිතේ ප්‍රවෘත්තිය නැති වුනහම කයේ ප්‍රවෘත්තිය වැටෙනවා. නැද්ද? එහෙනම් මනසත් කර්මයෙන් තමයි හදලා තියෙන්නේ. අවුරුදු 80 90 තුළ මනස ක්‍රියාත්මක වෙනවා. හොඳට. ඒ මනස හොඳින් ක්‍රියාත්මක වෙන්න ආධාර කරන උපකාර කරනවා ශරීරයේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ ඊටාම සමතත්වයේ පවත්වලා දෙනවා. අර මනස හොඳින් පවත්වන්න අවුරුදු 80යි 90යි 100යි. ඉතින් බලන්නකො. තව පැත්තකින් බැලුවොත් අර ඊටාමත්ම අලංකාර දර්ශන රූප බලලා එයා ඇසින් උපරිම ආස්වාදේ විඳිනවා. ආස්වාදේ විඳිනවා කියන්නේ සිතක් හැදෙන එක විතරයි. ඒකයි ආස්වාදේ කියන්නේ. ආස්වාදේ කියන්නේ සතුට හා සම්නස. ඒ තමයි ආස්වාදේ. රූපේක ආස්වාදය. ඒ රූපයෙන් නිසා ඇතිවන සිතේ ඇතිවන සතුට හා සම්නස. ඒක ආස්වාදේ. හැබැයි ඒක ආදීනවයක් තියෙනවා. ඒතකොට අර ඉහළම ජීවිත ගත කරන අය ආස්වාදේ විඳිනවා. ඒ සිත හදනවා. අර පහත් මට්ටමේ ඊටාත්ම දුක්ඛිත ජීවිත ගත කරන අයට ඒ සිත හදන්න බෑ. එහෙනම් සිතත් කර්මයට අනුරූපවයි. මධ්‍යම පැලැන්තියයි ඒක යම් තරමකට හදා ගන්නවා ඒ සිත. ඒ මනරම් අතිශය ප්‍රණීතම රූපනේ ඒ රූප යම් ආකාරයක තරමක් දර්ශනීයයි. ඒක මධ්‍යම පැලැන්තියයි. ඒ ආකාරයෙන් රූප දර්ශනය කරගෙන ඒ සිත් හදා ගන්නවා. එහෙනම් මනසත් කර්මයටයි තියද? ඔව්. කර්මය විසින් තමයි. ඒකට කියන්නේ විපාක සිත් කියලා. විපාක සිත් විඳින. විපාක කියන්නේ විඳින. තේනම් ඇස කන නාසය දිව ශරීරය හා සිත. හෘදේ වස්තු. අනිත් එක ස්ත්‍රී පුරුෂ භාවය. පරමාර්ථ ධර්ම වශයෙන් බෙදුවොත් ස්ත්‍රියකුත් නැහැ පුරුෂයෙකුත් නැහැ. ස්ත්‍රියක් වශයෙන් ලක්ෂණ වලට හරවලා තියෙන සතර මහා ධාතු විසින්. ස්ත්‍රියකගේ ලක්ෂණ ඒ ශරීරයට ඇතුළත් කරලා තියෙන කර්මානුරූපව. සතර මහා ධාතුන්ගේ හැඩය. සතර මහා ධාතුන්ගේ පැවැත්ම. පුරුෂ රූපය සතර මහා ධාතුන්ගේ හැඩය. පුරුෂයෙක් නැහැ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒතර කර්මයට අනුරූපවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ස්ත්‍රී පුරුෂ භාවය කර්මයට අනුරූපයි. මේ පරමාර්ථ වශයෙන් බෙදුවාම ස්ත්‍රියක් නැහැ, පුරුෂයෙකුත් නැහැ, ළමයෙකුත් නැහැ, කවුරුවත් නැහැ. ක්‍රියාවක් තියෙනවා සතර මහා ධාතුන්ගේ. මහා භූතයන්ගේ ක්‍රියාවක්. අන නිවැරදි දර්ශනේ සම්මා දිට්ඨි. ඉතින් ලෞකික ජීවිතයේදී සම්මා දිට්ඨියට එන්න බැයිද? ලෞකික ජීවිතයේදී සම්මා දිට්ඨියට එන්න පුළුවන්. ඒ පිළිබඳව ඕන තරම් කතා පුවක් තියෙනවා. ජාතක පොත ගත්තොත් 550ක් තියෙනවා. ඒ 550ම තියෙන්නේ බුදුරජාණන් බෝසත්යන් වහන්සේ ඒ කාලේ ඒ කරපු කර්ම. ඊට පස්සේ විවිධ ප්‍රතිඵල තර කර්මානුරූපව හොඳට තේරුම් ගන්න පුළුවන්. කම්මස්සගත සමාධිය. එහෙනම් අන නිවැරදිව යම් කිසි කෙනෙක් දකිනවා කම්මස්සගත සමාධිය. ඒක ලෞකික ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ කර්ම කරන්න බය වෙනවා. දන්න මේ කර්මය කළොත් මේ විපාකයේ විඳින්න වෙනවා කියලා. ප්‍රාණඝාත අකුසලයේ කරොත් ඊගා භවයේ අඩු වශයෙන් මැරෙනවා කියලා දන්නවා. එතකොට කම්මස්සගත සම්මාදිට්ඨිය තුළ ලෞකික ජීවිතය හදා ගන්නවා. ඒ තුළින් ඊගාව ජීවිතේ පරලොව ජීවිතයත් හදා ගන්නවා. ඒ දර්ශනේ නිවැරදි දර්ශනය තුළ. හොරකම් කෙරුවොත් නිරේ උපදින්න වෙනවා. මනුස්ස ලෝකයට ආවොත් මේ විදිහේ
මෙන්න මේ විදිහ දුක් විඳින්න වෙනවා කියලා එයා දන්නවා. අංග විකල පුච්චලයෝ හොරකමේ ප්‍රතිඵලයක්. වැරදි කාම සේවනයේ ප්‍රතිඵලය නපුංසක වෙලා උපදිනවා. ඒතර එයා ඒක දන්නවා කම්මසගත සම්මාදිටි. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. බොරු කිව්වොත්, කේලාම් කිව්වොත්, පරුෂ වචන කිව්වොත් එයාට කතා කරන්න බෑ, කන් ඇහෙන්නේ නැහැ කියන එක එයා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් එක්ක මන්ද බුද්ධිකයි එක්ක උම්මත්තකයි කියලා දකිනවා. එයා කර්මයට අනුරූපව දකිනවා. ඒ අනුව සීලය රකින්න. ඒතකොට ලෞකික ජීවිතය සාර්ථකව ගත කරන්න බැරිද? කම්මස්සගත සම්මාදිට්ඨිය තුල. ඔව්. දේශ සහගත සිත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊගා භවය හදන්නේ විරූපී රූප කලාප කියලා. තරහ සහගත සිත, ද්වේෂ සහගත සිත, අමනාප සිත. අපි දන්නවා ඒක වර්තමානයේ වුණත් තරහ සිතක්, අමනාප සිතක්, ද්වේෂ සිතක් ආපුවාම ශරීරය වෙනස් වෙනවා. ශරීරේ රූප කලාප වෙනස් වෙනවා. කළු වෙනවා. මුහුණ කළු වෙනවා. මුහුණ රෞද්‍ර වෙනවා. ඇස් දෙක උඩ යනවා. දත් මිටි කනවා. අතපය අත් මිටි මලවනවා. දැඩි ඒ කයේ දැඩි විකෘති ස්වභාවයක් පෙන්වනවා. ඒ දේශය තුළ. ඒතරේ මෛත්‍රී සාගත සිතක. මෛත්‍රී සාගත සිතක ඒව කිසි දෙයක් නැහැ. මොහොන පැහැපත්. මොහොන ලස්සනයි. සිනහවෙන් පිරීලා. අන් අයගේ දුකේදී දුක් වෙනවා. අන් අය සතුටෙන් ඉන්නවා දකින්න හරි සතුටුයි. අන් අය සුවසේ ජීවත් වෙනවා දකින්න හරි සතුටුයි. ඒ සිත හරි ප්‍රභාස්වරයි. ඒ සිත නිසා උපදවන රූප කලාප අතිශය ප්‍රසන්නයි. ඒ නිසා මොහොන පැහැපත්. දේශසහගත සිත මෙලවත් විනාශයක් කරනවා. හානියක් කරනවා. දේශය කවදාවත් කෙනෙකුට යහපතක් කරන්නේ අයහපතක් නිසා. Tamanටත් අයහපතක්. අන් අයටත් අයහපතක්. වර්තමාන භවයටත් අයහපතක්. උපදින භවයටත් අයහපතක්. උපදින්නේ සර්ප කුලයක. දේශ අධික පුච්චලයෝ යහපත් කුලයක උපදින්නේ කවදාවත්. යම් හේතුවකින් පොඩි කුසල කර්මයක් තිබිලා manuss ලෝකයට ආවත් විරූපී. එයි. එයා වර්තමාන ජීවිතය ගත කළේ මොහොන විරූපී කරගෙන. දේශය ආපුවාම මොහොන අවලස්සනයිනේ. අවලස්සනයි කියන්නේ විරූපී. ඒතර ඒ ආකාරයෙන් නිරන්තරයෙන් ගත කළේ තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, දේශයෙන්. ඒතර මරණාසන්න මොහොතේ අවසානයේ දේශයම තමයි ඉන්නේ. නමුත් පුංචි කුසලයක් හරි තිබිලා manuss ලෝකයට ආවත් විරූපී, අවලස්සනයි. දුර්වර්ණයි ඒ රූප කලාප. ලස්සනයි. අද අපි දන්නවා. දැන් ලෝකේ රූප රාජ්‍යනිය තෝරන. ඒ කීප දෙනෙකුට විතරක් ඒ ලක්ෂණ. කීප දෙනෙකුට විතරක් ඒ ස්වභාවයන් මොකද? ලෝකේ සියලුම දෙනාට ඒ ස්වභාවයන් අයිති කරගන්න කවුද එකට බාධා කළේ? කවුද ඒක අවහිර කළේ? තේරුම් ගන්න. එහෙනම් දේශය වෙනුවට මොකද්ද සිත තුළ ඇති කරගන්න ඕනේ? මෛත්‍රිය. දැන් කම්මස්සගත සම්මාදිට්ඨිය. යම් කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා නම් යම් කිසි කෙනෙක් ඊර්ෂ්‍යාව කියන්නේ අන් අය සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා දකින්න බෑ. තමන්ගේ සිත ඒකට රුස්සන්නේ. තමන්ගේ සිත කැමතිනේ අනිත් අය සැපෙන් සතුටෙන් ජීවත් වෙනවා බලන්න. ඒක තමයි ඊර්ෂ්‍යා කියන්නේ. එයාලා තමයි ඊගා භවයේ අතපාන්නේ. අන් අයට අතපානවා. පහත්ම කුලවල උපදිනවා. අපි දන්නවා ඉන්දියාවේ එහෙම ගත්තොත් ඉන්දියාවේ ගිහින් තියෙන අය දන්නවා. ඒ පහත් කුලවල අයට සලකන තාමත්ම පහත් විදිය. ඒක හරි පහත් විදියට සලකන්නේ කැත්තට. එයාලා මොකද? පෙර භවයේ අන් අයලට ඊර්ෂ්‍යා කරලා. ඒ ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ. ඒතර ඒක දකින්න ඒ කර්මයේ විපාක එහෙන් දකින්න පුළුවන් කර්මය දකින්න මනසින්. ඒතර මනසින් දකින්න කර්මය සමාධිටි. මේ කර්මය මෙයා කරලා. ඒතර අංග විකල පුච්චලේ කීලි කරුවකින් පාරේ යනවා දැක්කොත් කකුලක් නැහැ. ඒතර දැනගන්න පෙර භවයේ මෙයා කාගේ හරි කකුලක් අයින් කළා. ඒ වයස් සීමාවේදී කාගේ හරි පාදයක් අයින් කරලා මෙයා. කො වෙඩි තියලා එක්ක කපලා වෙන් කළා යදී වශයෙන්. අද සමාජයේම තියෙනවා.
ඒතර ඒක ප්‍රතිඵලය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක දැන් භුක්ති විඳිනවා ලෝකයට පේන්නේ. ඇයි අර පෙර භවයේ කාගේ හරි කකුලක් පාදයක් අයින් කරානේ. පොල්ලකින් ගහලා කැඩුවා. නැත්තම් මන්නකින් කැපලා අයින් කරා. දැන් ඇවිල්ලා තියෙන එක ලෝකයට පෙන්වන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න කර්මයයි මෙන්න විපාකي කියලා. හැබැයි ඒක දැක ගන්න පුළුවන් බෞද්ධ දර්ශනය පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි. අන් අයට නම් තේරෙන්නේ නැහැ මේක. එයා යන්නේ කිහිලි කරුවෙන් ජීවිතේ තියෙනක. කකුලක් නැහැ. පාද දෙකම නැහැ. දෙපා නැහැ. බිම දිගේ යන්නේ. නැත් රෝද පුටුවේ යනවා. පාද දෙකම අයින් කළා. නැත්නම් උප්පත්තියම නැහැ. දැන් එතකොට තේරුම් ගන්න. මෙයා පෙර භවයේ කරලා තියෙන කර්මය කාගේ හරි දෙපා අහිමි කරලා. දැන් ඒකේ විපාකය මෙයා මේ භුක්ති විඳින්නේ. ඒ අනුව තමන්ගේ මනස හදා ගන්න පුළුවන්. ඉතින් ලෞකික ජීවිතයේදී මේක හදා ගන්න පුළුවන්. ඒකට කියන්නේ කම්මස්සකත සම්මාදිටි. කර්මයට අනුකූලව නිවැරදි දර්ශනය. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. අතීත භවයක් තියෙනවා. අතීත භවයේ ඒ කර්මවල ප්‍රතිඵල භුක්ති විඳින්න වර්තමාන භවයට ආවා. වර්තමාන භවයේ කරගන්න කර්මවල ප්‍රතිඵල ඊගව භවයේ භුක්ති විඳින්න වෙනවා. හැබැයි මේ භවයේත් භුක්ති විඳින අවස්ථා තියෙනවා. ඒකට කියනවා ditta ධම්ම වේදිනිය. මෙලවදීම විඳිනවා. දැන් ඒකත් දැක ගන්න පුළුවන් ඕන්න. දැන් ditta ධම්ම වේදිනිය මෙලවදී විඳිනවා. දැන් පැවිදි වෙලා සිල්වත් ජීවිතයක් ගත කරනවා. ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද කර්මය හා පුනර්භව කියන මේවා හොඳින් විස්තර කරනවා. දේ ස්වාමින් වහන්සේට වදින්නේ නැද්ද? ගරු කරන්නේ නැද්ද? ඒ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන ප්‍රත්‍යපාසුකම් සලසන්නේ නැද්ද? ඇයි ඒ? ඒක තමයි ditta ධම්ම වේදිනිය කියන්නේ. අන්න මෙලවදීම ලැබෙනවා. දැන් බලන්නකෝ. ඇයි එහෙම දෙන්නේ? ඇයි එහෙම සලකන්නේ? ඇයි එහෙම ගෞරව කරන්නේ? එහෙනම් ditta ධම්ම වේදිනිය. යහපත් දෙයට යහපත් විපාකයක් තියෙනවා. අයහපත් දෙයට අයහපත් විපාකයක් තියෙනවා. ගේන්නේ මත්ද්‍රව්‍ය. පෙරන්නේ මත්ද්‍රව්‍ය. නිෂ්පාදනය කරන්නේ මත්ද්‍රව්‍ය. දැන් යාට මොකක්ද හම්බෙන්නේ? ditta ධම්ම වේදිනිය වශයෙන් හම්බෙනවා. එතකොට පානය කරනවා, අන් අයටත් ඒවා පුරුදු කරනවා, බෙදා හරිනවා. දැන් නීතියේ රැහැනට අහු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? ඔව්. දැන් ඊට පස්සේ ඒ ආයතන වලට අරගෙන ගිහිල්ලා පොලිසියට අරගෙන ගිහිල්ලා ඉතින් හොඳට සලකනවා. ඔව්. ඊට පස්සේ උසාවියට දාලා ඊට පස්සේ බන්ධනාගාරගත කරනවා. දැන් ditta ධම්ම වේදිනිය නැද්ද? ඒක උපපච්ච වේදිනිය ඒක භවේ. මද්ද්‍රව්‍යයත් එක්ක සම්බන්ධ වුණා ඒවා පානය කළා ඒක භවේ මන්ද බුද්ධිකයි. මම බලන්නකො ඉතින් එනවා. දැන් ditta ධම්ම වේදිනිය. ඒතර උපපච්ච වේදිනිය. මේ කර්මය හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පෙන්නලා දෙනවා. සම්මුති වශයෙන් උද්දේශනා කළා පරමාර්ථ වශයෙන් උද්දේශනා කළා තියෙනවා. පරමාර්ථ වශයෙන් බැලුවොත් සිද්ධ වෙන්නේ සතර මහා ධාතුන්ට හා සිතුවිලි වලට. සිතුවිලි වලට හානියක් කරනවා සතර මහා ධාතුන්ට හානියක් කරනවා. පරමාර්ථ වශයෙන් බැලුවොත්. සම්මුති වශයෙන් බැලුවොත් පුජ්‍යලියකට කරලා තියෙනවා. ඉතින් කොහොම බැලුවත් එකයි. හැබැයි සත්‍ය වශයෙන්ම දකින්න පුළුවන් පරමාර්ථයට සිත හැරෙව්වත්. නිවැරදිවම දකින්න පුළුවන්. දැන් අනේ කම්මස්සකත සම්මාදිට්ඨි. දැන් ලෞකික ජීවිතයක් ගත කරන සාර්ථකයි එතකොට විවාහ ජීවිතය ආ දකින්න මේ කර්ම කළොත් මේ විපාක. එතකොට දානේ විපාක දකින්න, සීලේ ආනිසංසය දකින්න, භාවනාවේ ආනිසංස දකින්න, වැඩිහිටියන්ට සැලකීම, ගරු බුහුමන් දැක්කීමේ ආනිසංසය දකින්න. ඒ අනුව ලෞකික ජීවිතය හදා ගන්න. ඒ කම්මස්සකත සම්මාදිට්ඨිය තුල. ඉතින් සම්මාදිට්ඨිය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි මෙතන ඉඳලා තියෙන ලෝකෝත්තර පැත්ත. කම්මස්සකත සම්මාදිට්ඨිය ලෞකිකයි. යන ලෝකෝත්තර පැත්තට යන්න පුළුවන්. ඒ කොහොමද? හේතුඵල දකින්න. අන්න මෙන්න මේ හේතුවෙන් මේ ඵලය. එයා හේතුඵල දකින්න. ඒ කොහොමද දකින්නේ?
එයා දකින්න ඇස සකස් වෙච්ච ආකාරය. ඇස සකස් වෙච්ච හේතුවකින්. අර කර්මයක් දැන් හොඳට අවබෝධ කරලා කම්මස්සකතා සම්මාදිට්ඨියක් තියෙනවා. එයාට හරි පහසුයි දැන් හේතුඵල දකින්න. දැන් එයා බලනවා. ඔව්. එතකොට ඇස හැදිලා තියෙන්නේ කර්මයෙන්. ඒතර වර්තමානයේ ඒකට ප්‍රත්‍ය වෙනවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා 4. මොකද රූපේ කායශ චිත්තක්ෂණ 17ක් නිසා. කියන්නේ ඇසේ ආයශ චිත්තක්ෂණ 17යි. ඒතර කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතා 4 නිසා මේක පවතින බව දකිනවා. අනේ හේතු දකිනවා. ඒතර කර්මයටත් හේතු හොයනවා යා. ඒතර කර්මයට හේතුව පෙර භවයේ කරගත්තේ කර්මයක්. ඒක ප්‍රතිඵලයක් කියන එක කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළින් තහවුරු කරගත්තා. ඒතර එයා බලනවා කර්ම කරන්නේ මොන හේතුවක් හින්දාද? කර්ම කරන හේතුව තමයි තණ්හාව හා අවිද්‍යාව. අවිද්‍යාව තණ්හා නිසා තමයි කර්ම කරන්නේ. එයා තව පැත්තකින් බලනවා හේතු. ඒ කොහොමද? එයා බලනවා ජරා මරණයක් තියෙනවනේ. මේ ස්කන්ධ පංචකයේ තියෙනවා දිරීමක්. බිඳීමක්. ජරාවක්. ජරාවක් තියෙනවා නම් එතන ව්‍යාධියකුත් තියෙනවා. දිරීම තුල. ලෙඩවීම. ව්‍යාධියක් තියෙනවා. මරණයක් තියෙනවා. දැන් මේ තියෙන දේවල් ගැන කතා කරන්නේ. ශෝකයක් තියෙනවා. කනගාටුවක් තියෙනවා. හැඬීමකුත් එනවා. කායික දුක්ඛ දෝමනස්යන් එනවා. මානසික දෝමනස්යන් කායික දුක් මේවත් එනවා. දැන් හොයනවා මේකට හේතුව මොකද? මේක මහා කරදරයක් නේ. නිරන්තරයෙන් දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා, ලෙඩ වෙනවා. ඒ වගේම මරණයක් තියෙනවා, බිඳලා අවසන් වෙනවා, චුත වීමක් තියෙනවා. ඒ වගේම ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක් තියෙනවා. මොකද්ද මේවා අපි අකමැති දේවල් නේ. ඒකට හේතු හොයනවා යා. මොන හේතුවෙන්ද? යා කල්පනා කරන මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඉපදුන්නේ නැත්නම් මේවා තියෙනවද? නෑනේ. අන්න දකින්නවා යා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුඵල. මේ ලෝකේ කිසි කෙනෙකුට જાතියක්, ඒතකොට જાති කියන්නේ පහළවීම. ඒක නැත්තම් ජරාවක් නැහැ. ව්‍යාධියක්, ලෙඩ රෝග, මරණයක්, ශෝකයක්, කනගාටුවක්, හැඬීමක්, වැළපීමක්, දුක්ඛ දෝමනස්යන් කවදාවත්ම එන්නේ නැහැ ඉපදුනේ නැත්තම්. යා කල්පනා කරනවා ඇත්තනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉපදුනේ නැත්තම්, පහළ වුණේ නැත්තම්, වර්තමාන භවයකට ආවේ අනාගත භවයකට ගියේ නැත්තම්, වර්තමාන භවයකට ආවේ නැත්තම් ජරා මරණයක් නැහෙනි. ශෝකය ඇති වෙන්නෙත් නැහෙනි. හඬන්න ඕනෙත් නැහෙනි. වැළපෙන්නෙත් නැහෙනි. ප්‍රිය කරන පුච්චරයාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන්නෙත් නැහෙනි. මේ කිසි දෙයක් නැහෙනි. එහෙනම් මේ જાතියමද හේතු? ඔව්. හොඳයි જાතිය නැත්තම් ඒව කිසි දෙයක් නැහැ. එයා හොයනවා જાතියට හේතුව. එයි මේ ලෝකේ පහළ වෙන්නේ මේ සත්‍යය. පහළ කරන්න භව තුනක් ලෝකේ තියෙනවානේ. කාම භව, රූප භව, අරූප භව කියලා භවත්‍රයක් විශ්වයේ තියෙනවා. ඔව්. දැන් මේක එක භවයක් වර්තමාන භවය. අපිට අපායකුත් පෙන්වලා තියෙනවා. අපාය දෙකක් පෙන්වලා තියෙනවා. තිරිසන් හා പ്രേත. പ്രേතයෝ ඉන්න බව නම් එහාට පේන්නේ නැහැ උනාට දන්නවා. එහෙනම් අපායක් අපිට පෙන්වලා තියෙනවා, සුගතියක් පෙන්වලා තියෙනවා. මොකද්ද සුගතිය? මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙනවා නම් ඒක සුගතියක්. ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න යමෙකුට සුදුසු භවයක් සකස් වෙලා තියෙනවා නම් ඒක ඊටාත්ම නිවැරදි වූ භවයක්. ඒක සුගතියක්. ඒ සුගතිය තමයි මනුස්ස ලෝකය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ඉස්සෙල්ලා බණ කිව්වේ මිනිස්යන්ටනේ. මිනිස්යන්ට බණ කිව්වේ. එහෙනම් අපි මිනිස්සු වෙලා ඉපදිලා තියෙනවා. එහෙනම් අපි ඇවිල්ලා තියෙන සුගතියකට. එහෙනම් යා දකින්න සුගතිය කියලා භවයක් තියෙනවා. දුගතිය කියලා භවයක් තියෙනවා. ඒක දකින්න යා තිරිසන් ලෝකයේ තුලින්. තිරිසන් ලෝකයේ තිරිසන් සත්‍යයන්ගේ ජීවිතයේ පැවැත්ම පිළිබඳව
එයා හොයලා බලනවා, කල්පනා කරනවා, ඒ තුලින් දකින්නේ සත්‍ය විඳින දුක්. ඒතර ඒක දකින දුක් විඳින්නේ අපායවල. ඒක අපායක්. නිරය, තිරිසන්, പ്രേත, අසුර, සතර අපාය. ඒතර අපාය දකින්න. සුගතිය දකින්න. ඉතින් අනිත් එක අරූප. ඒ කියන්නේ ධ්‍යාන, ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අක්ඛිඤ්ඤඤ්ඤායතන, නේව සංඤඤ්ඤාසඤ්ඤායතන. ඒ අරූප තල තේවන ඒ ධ්‍යානෙ උපදවාගත්ත කෙනෙකුට තමයි ඒවා දකින්න පුළුවන්. එතනට යන ආකාරය ඒ ධ්‍යානෙ උපදවාගත්ත අයෙකුට ඒ ධ්‍යාන. තර භව තුනක් තියෙනවා. එයා භව තුනට හේතු හොයනවා. මනුස්ස ලෝකයේ සුගතියක් හැටියට මනුස්ස ලෝකයට ආවේ කුසල කර්මයක ප්‍රතිඵලයක් හැටියට. එයා ඒක දකිනවා. ඒතකොට හේතුඵල දකින්නේ. තිරිසන් ලෝකේ තිරිසන් සත්‍යෝ ඒ අන්ත දුක් විඳින්නේ අකුසල කර්මයේ ප්‍රතිඵලයක් හැටියට කියලා එයා දකිනවා. ඒ අනුව හිතා ගන්නවා එයා අර ධ්‍යාන සිතුවිලි තුළ ඒ ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකවල සුවසේ ජීවත් වෙන ආකාරය දකිනවා. කානිච්චබ්බි සංකාර. එනම් කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රයෙන් මේ යම් භවයකටපත් කෙරුවා නම් යම් සත්‍යෙක පුච්චරේ මේ සත්ත්ව පුච්චරේ නැහැ. නාම රූප දෙකක ක්‍රියාවක් තියෙන්නේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව ඒ තැනටපත් කරා නම් ඒ සිත හැසිරුණු ආකාරය හැවත් කර්මයට අනුරූපයි කියලා දකිනවා. හේතුව කර්මය කියලා දකිනවා. කර්මයට හේතු බලනවා එයා. ඒ කර්මයට හේතු දකින පුච්චලයා දකිනවා උපාදානයේ හැටියට. උපාදානයේ හේතුව කර්ම සකස් කරන්නේ උපාදානය නිසා. ඒතර කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. ඒතර උපාදානයන් දකින. උපාදානයට හේතු හොයනවා. උපාදානයට හේතු ඇලීම කියන එක දකිනවා. ඇලීම කියන්නේ ආසාව, ඇල්ම, තෘෂ්ණාව. හරි. ඒතර වර්තමාන භවයේ ඇලුනේ නැත්තම්, ආශා කළේ නැත්තම්, සිතින් බැඳුනේ නැත්තම්, තෘෂ්ණාව ඉපදුවේ නැත්තම්, එයා කල්පනා කරන එහෙනම් උපාදානයක් නැහැ නේ. උපාදානයක් නැත්තම්, තණ්හා උපාදාන නැත්තම් සිත කර්මයට සකස් වෙන්නේ, කර්මානුව පිළියෙල වෙන්නේ සිත. එයා ඒක දකින්න. කර්ම අනුව පිළියෙල වෙන්නේ නැත්තම් සිත උපපති භවයක් හදන්න බෑ. අර භව තුනෙන් එකකටපත් කරන්න බෑ. ඒ අනුව පහල කරන්න බෑ. ඒ අනුව දුක් අවසන් කියලා දකින්න. අන්න විපස්සනා සමාධිටි. ඒ කියන්නේ හේතුඵල දර්ශනය. මේ හේතුවෙන්ගෙන් මේ ඵලය. අන්න ඒ ආකාරයෙන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන එයාගේ මනස මෙහෙවනවා සත්‍ය අවබෝධ කරන්නේ. දැන් දුකයි කියන එක දැක්කනේ. ජාතියට අනුව පහළ වීමට අනුව දුකයි කියන එක දැක්කා. එතකොට ඒක තේරුම් ගත්තා. දැන් ඇලීමේ සිත නැත්තම් උපාදානයක් නැහැ කියන එක දැක්කා. එහෙනම් හේතුවත් එයා දැක්කා. ඇලීමේ සිත කියන්නේ තෘෂ්ණාව. ඒකත් දැක්කා. එයා කල්පනා කරන ඇලීමේ සිත නැත්තම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් කර්ම සකස් කරන්නේ. කර්ම සකස් කරන්නේ නැත්තම් උප්පත්ති භවයක් නැහැ. උප්පත්ති භවයක් නැත්තම් ජාතියක් නැහැ. ජාතියක් නැත්තම් ජරා මරණ නැහැ. අන්න නිදහස් වෙන හැටි යා දකින්නවා. කොහොමද නිදහස් වෙන්නේ කියලා. ඒ Nirodha දකින්න එයා. ඒකට මාර්ගය දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ දැක්කේ සම්මා දිට්ඨිය. ඒ කල්පනා කරේ සම්මා සංකප්පේ. තොරයාගේ වචන හැසිරීම ඊටමත්ම නිවැරදි. එයා වචනෙන් කම්මසකතා සම්මා දිට්ඨිය තුල ත්‍රිවිධ කර්ම, මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම. ත්‍රේව සිදුවෙන ආකාරය නිවැරදිව දැනගෙන දැකගෙන තියෙන නිසා යට ගැටලුවක් නෑ දන්නවා. පැහැදිලිවම. එහෙනම් හේතු අයින් කරන්න ඕනේ. තොර නිරෝධයි කියලා දකින්න. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්න. ලෞකික ජීවිතයේදී. එන ලෞකික ජීවිතයේදී දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්සගත සම්මාදිට්ඨිය, හා විපස්සනා සම්මාදිට්ඨිය, හා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨිය හතරම උපදවන්න පුළුවන්. හතරම උපදවන්න පුළුවන්.
චුල්ලසෝතාපන්නයි කියන්නේ නිවැරදිව ඇවිල්ලා තියෙන සමාධිටියට. හැබැයි ඒ සමාධිටිය ලෝකෝත්තරයි. ඒකයි මම මුලින් කිව්වේ අර බන්දුල මල්ලිකා විසාකාව කුක්කුට මිත්තා යදී වශයෙන් එයලා ලෞකික ජීවිතයක් ගත කළා. එතකොට චූල සුභද්‍ර අනේපිඩු සිටුතුමා චූල සෝතාපන්නයි. සුද්ධෝදන රජුරු සෝතාපන්නයි. එහෙනම් ලෞකික ජීවිත ගත කළා ඊටාත්ම නිවැරදිව පුළුවන්. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. දැන් පැහැදිලි. ලෞකික ජීවිතය සාර්ථක. ඒතකොට සාර්ථක නැද්ද ජීවිතේ? අතිශය සාර්ථකයි. විවාහ ජීවිතය සාර්ථකයි. විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. ඉතින් මේ 50 වෙනි විවාහ සංවත්සරේ ඊටාත්ම වටිනවා. අහන්නත් සතුටේ මොකද අද කාලේ බලපුවාම 50 වෙනි විවාහ සංවත්සරය සතුටෙන් සමරන අය ගත්තොත් බොහොම අතලොස්සයි ඉන්නේ. සුළු පිරිසක් ඉන්නේ. ඉතින් එවැනි කාලයක මේ 50 වෙනි විවාහ සංවත්සරයේ නිමිත්තෙන් ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරලා තියෙන මහාචාර්ය KNO ධර්මදාස මහතා සහ සුමංගලිකා ධර්මදාස මැතිණියට අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ජීවිතය පුරාවටම ඒ සම්බන්ධයෙන් නොකැඩී නොසිඳී ආකාරයෙන්ම පවතිවා. සමගියෙන් සතුටෙන් සමාදානයෙන් සුහදව ඉදිරි කාලය ගත කරන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නම් ඉන් සඳහන් කළ පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං